හොඳයි. ඒඩී අවසානාධීරයේ සඳහා කළමනාකරන ගණකාධිකරණ විෂය කොස්ටින් සඳහා තමයි අපි මේ වීඩියෝ මාලාව අරගෙන එන්නේ. විශේෂයෙන්ම මේ COVID-19 වසංගතයත් එක්ක ඔයාලට පන්ති වලට ඇවිල්ලා අපේ ලෙක්චර්ස් වලට සම්බන්ධ වෙන්න බැරි නිසා විදවස්වල ගෙදර නිකන් ඉන්න නිසා ඔයගලන්ට අපි තීරණය කළා අපේ වෙබ්සයිට් එක හරහා ඔයගලන්ට අපේ ලෙක්චර්ස් වීඩියෝ ක්ලිප් විදියට නැරඹීමට අවස්ථාව ලබා දෙන්න. ඊළඟට ඔයගලන්ට ඊමේල් වලට අපේ සියලු නිබන්ධනවල මේ සාකච්ඡා කරන නිබන්ධනවල PDF අපේ ඊමේල් වලට එවන ඔයගලන්ගේ ඊමේල් වලට. එතකොට ඔයගලන්ට ඒවා ලබා ගන්න පුළුවන්. එතකොට හරි. එතකොට අද අපි ළමයි අලුත් පාඩමකින් පටන් ගමු. මොකද අපි කතා කර හිටියා මුල පාඩම් ටික. ඉඳලා අපි නවත්වපු තැන සමහර වෙලාවට මේ හරියට ක්ලියර් නෑ. මොකද මාස කීපයකට පස්සේ මාසෙ එකමාරකට පස්සේ තමයි අපි අද මම සම්බන්ධ වෙන්නේ. ඒ නිසා මම තීරණය කළා කළමනාකරන ගණකාධිකරණ ටියුට් එකේ පිටු අංක 30ට එන්නවාලා පිටු අංක 30 අලුත් පාඩමක් පටන් ගන්නවා. ඒ තමයි කෙටි කාලීන තීරණ ගැනීම. හරි. එන්න ටක් ගාලා කෙටි කාලීන තීරණ ගැනීම වලට පිටු අංක 30. හරි. මෙතනදී ළම අපි සාකච්ඡා කරන්නේ ආයතනය යම් ආකාරයක කෙටි කාලීන ඉතා කෙටි කාලයක් සඳහා යම් තීරණයක් ගන්නකොට ඒ තීරණ ගැනීම කරන්නේ කොහොමද කියන එක. එතකොට එතනදී අපි ගණනය කිරීම කරලා අනිකුත් සාධක සැලකිල්ලටගෙන එවැනි තීරණයක් ගැනීම සුදුසුද නැද්ද කියන එක තීරණය කිරීම කරනවා. හරි බලන්න අදාළ පිරිවැය සහ අදාළ ආදායම කියලා ටියුට් එකේ තියෙනවා. අදාළ පිරිවැය සහ අදාළ ආදායම. බලන්න අදාළ පිරිවැය කියන්නේ මොකක්ද කියලා. කිසියම් තීරණයක් ගැනීමේ ඍජු ප්‍රතිඵලයක් ලෙස ඇතිවන අනාගත මුදල් ගෙවීමක් එහෙම නැත්නම් මුදල් ලැබීම අහිමිවීමක් අදාළ පිරිවැයකි. කිසියම් තීරණයක් ගැනීමේ ඍජු ප්‍රතිඵලයක් ලෙස අනාගතයේදී මුදල් ගෙවීමක් සිදු වෙනවා නම් එතකොට අපි කියනවා මේ මුදල් ගෙවීම ඒ තීරණයට සම්බන්ධ අදාළ පිරිවැයක් කියලා. මොකද අපි කිව්වේ කිසියම් තීරණයක් ගැනීමේ ඍජු ප්‍රතිඵලයක් ලෙස අනාගතයේ මුදල් ගෙවීමක් සිදු කරන්න වෙනවා නම් අන්නේ මුදල් ගෙවීම අපි සලකන්නේ ඒ තීරණයට සම්බන්ධ පිරිවැයක්, තීරණයට අදාළ පිරිවැයක් කියලා. එහෙම නැත්නම් කිසියම් තීරණයක් ගැනීමේ ඍජු ප්‍රතිඵලයක් ලෙස අනාගතයේ ලැබෙන්න තියෙන මුදලක් අහිමි වෙනවා නම් අන්නේ අහිමි වීම සලකන්නේත් මොකද්ද? අදාළ පිරිවැයක් විදියට. ඔයාලා දන්නවා අපි සාමාන්‍ය ගිණුම්කරණයේදී ණයගැතියන්ගෙන් ලැබෙන්න තියෙන මුදල් අය කරගන්න බැරි වුණොත් අපි ඒක බොල් ණය වශයෙන් කපහරිනවා. ඒතර බොල් ණය කියන්නේ මොකද්ද? වියදමක්. ඒ කියන්නේ පිරිවැයක්. අන්න ඒ වගේ. එතකොට කිසියම් තීරණයක් ගැනීමේ ඍජු ප්‍රතිඵලයක් ලෙස අනාගතයේ අපිට ලැබෙන්න තියෙන මුදලක් අහිමි වෙනවා නම් ඒකත් සලකන්නේ මොකද්ද? අදාළ පිරිවැයක් විදියට. දැන් අපි තීරණ ගැනීම සඳහා සැලකිල්ලට ගන්නේ ඒ තීරණය හා බැඳිච්ච පිරිවැය සහ ආදායම. ඒතර ඒ තීරණයට අදාළ පිරිවැය කොච්චරද? තීරණයට අදාළ ආදායම කොච්චරද? ඒතර ආදායම සහ පිරිවැය සංසන්දනය කළාම
අපිට එතකොට තීරණය කරන්න පුළුවන් එවැනි තීරණයක් ගන්න එක අපිට හොඳයිද නරකයිද වාසිදායකද අවාසිදායකද කියන එක. බලන්න ආදාළ ආදායම් කියන එක. කිසියම් තීරණයක් ගැනීමේ ඍජු ප්‍රතිඵලයක් ලෙස ඇතිවන අනාගත මුදල් ලැබීමක් හෝ මුදල් ගෙවීම අඩුවීමක් අදාළ ප්‍රතිලාභයකි අදාළ ආදායමකි. කිසියම් තීරණයක් ගැනීමේ ඍජු ප්‍රතිඵලයක් ලෙස අනාගතේ මුදල් ලැබීමක් වෙනවනම් කිසියම් තීරණයක් ගත්ත නිසා ඒ තීරණයේ හේතුවෙන් අනාගතයේ මුදල් ලැබීමක් වෙනවනම් ඒක සලකන්නේ අදාළ ආදායමක් විදියට. එහෙම නැත්නම් අපි ගෙවන්න තිබුණු මුදලක් ඒක ගෙවීම නතර වෙනවනම් ඒක සලකන්නේ මොකද්ද? අදාළ ආදායමක් විදියට. බලන්න කිසියම් තීරණයක් ගැනීමේ ඍජු ප්‍රතිඵලයක් ලෙස ඇතිවන අනාගත මුදල් ලැබීමක් එහෙම නැත්නම් මුදල් ගෙවීමක් අඩුවීමක් අදාළ ප්‍රතිලාභයකි අදාළ ආදායමකි. තීරණ ගැනීම සඳහා යොදාගත යුත්තේ අදාළ පිරිවැය සහ ආදායම්ය. ඒතර එහෙනම් තීරණ ගැනීම සඳහා අපි පාවිච්චි කරන්න ඕනේ අදාළ ආදායම සහ අදාළ පිරිවැය තොරතුරු. ඒ අනුව තමයි අපි තීරණය කරන්නේ අපි මේ තීරණයට එළඹෙනවද නැද්ද කියන එක. එතනදී ළමයි අපි විශේෂයෙන්ම තව සැලකිලිමත් වෙනවා අපේ පාඩම යටතේ මේ තීරණ ගැනීම යටතේ මොනවද විශේෂයෙන්ම අදාළ පිරිවැයට එන්නේ නැත්තේ? අදාළ පිරිවැය කියලා සැලකිල්ලට ගන්න නැත්තේ මොනවද කියන එක. බලන්න. පහත සඳහන් දෑ අදාළ පිරිවැය නොවේ. අයන්න දැනටමත් ගෙව ඇති පිරිවැය. දැන් එතකොට ඒ කියන්නේ අපි දැන් තීරණයක් ගන්න යන්නේ. කිසියම් තීරණයක් අපි ගන්න යනවා. ඒ තීරණය ගැනීමත් එක්ක අනාගතයේ මුදල් ගෙවීමක් සිදු වෙනවා නම් එහෙම නැත්නම් ලැබෙන්න තියෙන එකක් නැති වෙනවා නම් අහිමි වෙනවා නම් ඒක තමයි අදාළ පිරිවැය කියලා ගන්න. එතකොට මෙතන කියන්නේ දැන්ටමත් ගෙව ඇති පිරිවැය. එතකොට දැන් අපි මේ තීරණය ගන්න ඉස්සෙල්ලා ඒක ගෙවලා ඉවරයිනේ. අදාළ පිරිවැය වෙන්න නම් මේ තීරණයත් එක්ක අනාගතයේදී වුණේ පිරිවැය දරන්න. පැහැදිලිද? ඒ නිසා දැනටමත් අපි යම් පිරිවැයක් දරලා තියෙනවා නම් එවැනි පිරිවැයකට අපි මේ පාඩම යටතේ කියන්නේ ගිලුණු පිරිවැය කියලා. අපි කොස්ටිං වලදී දැනටමත් කිසියම් පිරිවැයක් දරලා තියෙනවා ඒකට අපි කියන්නේ ගිලුණු පිරිවැයක් කියලා. ඒතර ගිලුණු පිරිවැය කියන එක තීරණ ගැනීම සඳහා අදාළ පිරිවැයක් නොවේ. ආයන්න අතීතයේ ගනු ලැබූ තීරණයක් අනුව දැනටමත් ගෙවීමට එකඟ වී ඇති පිරිවැය. දැන් ඒතර අනාගතයේ තමයි අපි ගෙවන්න වෙන්නේ. හැබැයි ඒක මේ දැන් ගන්න යන තීරණය නෙමෙයි. ඒක අතීතයේ ගත්ත තීරණයක් නිසා තමයි ගෙවන්න සිදු වෙලා තියෙන්නේ. එහෙනම් ඒකල් අනාගතයේදී අපි දැරුවට ඒක මේ දැන් අපි ගන්න යන තීරණය නිසා ඇතිවන තත්වයක් නෙමෙයි. ඒක අතීතයේ ගත්ත තීරණය මත ඇතිවන තත්වයක්. ඒ නිසා ඒකත් මේ තීරණය හා බැඳිච්ච පිරිවැයක් නොවේ. පැහැදිලිද? අතීතයේ ගනු ලැබූ තීරණයක් අනුව දැන්ටමත් ගෙවීමට එකඟ වී ඇති පිරිවැය. ඊළඟට ඇයන්න මුදලින් නොවන ගෙවීම. දැන් අපි දැක්කා අදාළ පිරිවැය වෙන්න නම් අදාළ පිරිවැය කිව්වේ මොකද? කිසියම් තීරණයක් ගැනීමේ ඍජු ප්‍රතිඵලයක් ලෙස අනාගතයේ මුදල් ගෙවීමක්. ඒ නැත්නම් මුදල් ලැබීමක් අහිමි වීමක්. ඒතර මුදල්නි පිරිවැය කියලා ගන්න මෙතර කෙටි කාල තීරණ ගැනීම කොටස යටතේදී අපි පිරිවැය කියලා ගන්නේ මුදලින් යන පිරිවැය විතරයි. ඒතර මුදලින් නොවන වියදම් අපි accounts වලදී ගන්නවා. හැබැයි මේ යටතේදී මුදලින් නොවන කිසිදු වියදමක් පිරිවැයට ගන්නෙ නැහැ. මුදලින් නොවන කිසිදු වියදමක් පිරිවැයට ගන්නෙ නැහැ. එනම් මුදලින් නොවන කිසිම ගෙවීමක් උදාහරණ ෂෙයා ගණනය කරන ලද පොලි ඒ වගේ දේවල් පිරිවැයට ගන්නෙ නැහැ. ඈයන්න කලින් තීරණය කරන ලද අවශෝෂණ අනුපාතයක් යොදා ගනිමින් අවශෝෂණය කරන ස්ථාවර පොදුකාරය. ඔයාලා දන්නවා අන්තර්ගහණය කරන ස්ථාවර පොදුකාරය. අපි දන්නවා ස්ථාවර පොදුකාරය අන්තර්ගහණය කරන්නේ කලින් තීරණය කරන ලද අන්තර්ගහන අනුපාතයක් යටතේ. ඒතර කලින් තීරණය කරන අන්තර්ගහන අනුපාතය අපි කොහොමද තීරණය කරන්නේ? අයවැයගත පොදුකාර්ය පිරිවැය අයවැයගත පදනමෙන් බෙදලා. කියන්නේ අයවැයගත යන්ත්‍රපය, අයවැයගත නිෂ්පාදනය එකක අයවැයගත ශ්‍රමපය වලින් බෙදලා.
ඒතර ඕක අපි තීරණය කරන්නේ මේ තීරණය ගන්න ඉස්සෙල්ලා. ඒතර අවශෝෂණ අනුපාතය, අන්තර්ගහන අනුපාතය අපි නිගමනය කරන්නේ මේ තීරණය ගන්න ගොඩක් කලින්. එතකොට කලින් අපි ගණනය කරපු අන්තර්ගහන අනුපාතය යටතේ මේ අපි ගන්න යන තීරණය සඳහා කිසියම් ප්‍රමාණයක් අන්තර්ගහනය කරනවා නම් ඒක මේ තීරණය හා බැඳිච්ච පිරිවැයක් නොවේ. මේ තීරණය ගත්තත් නැතත් අපි අයවැයගත පොදු කාර්ය කලින් තීරණය කළ ඉවරයි. අයවැයගත පදනම කලින් තීරණය කළ ඉවරයි. ඒ නිසා මේ තීරණයට ඒවා අදාළ වෙන්නේ නැහැ. හරි, එහෙනම් අදාළ පිරිවැයට එන්නේ නැති ප්‍රධාන අයිතම 4ක් අපි කතා කළා. එකක් තමයි දැන්ටමත් ගෙවා ඇති පිරිවැය, ගිලුණු පිරිවැය. ඊළඟට අතීතයේ ගනු ලැබූ තීරණයක් අනුව දැන්ටමත් ගෙවීමට ඇති පිරිවැය, එකඟ වී ඇති පිරිවැය. ඊළඟට මුදලින් නොවන ගෙවීම, ඊළඟට කලින් තීරණය කළ ලද අවශෝෂණ අනුපාතයක් යොදා ගනිමින් අවශෝෂණය කරන පොදු කාර්ය පිරිවැය. කෙසේ වෙතත් තීරණයක් ගැනීම නිසා ස්ථාවර පොදු කාර්ය පිරිවැය වැඩිවීමක් සිදුවන්නේ නම් එම වැඩිවන ප්‍රමාණය අදාළ පිරිවැයකි. අන්න දැන් කලින් තීරණය කරන ලද අවශෝෂණ අනුපාතය යටතේ අන්තර්ග්‍රහණය කරන්න බෑ මේ තීරණය සඳහා පිරිවැයක් විදියට. හැබැයි මේ තීරණය ගැනීමත් එක්ක ස්ථාවර පොදු කාර්යවල වැඩිවීමක් වෙනවා නම්, දැන් උදාහරණයක් මේ තීරණය ගන්න නිසා අපිට අලුතෙන් යන්ත්‍රයක් ගන්න වෙනවා. අන්න ස්ථාවර වියදම් වල වැඩිවීමක් වෙනවා. අපිට අලුතෙන් ගොඩනැගිල්ලක් කුලියට ගන්න වෙනවා. අන්න ස්ථාවර වියදම් වල වැඩිවීමක් වෙනවා. ඒක මේ තීරණය හා සම්බන්ධ අදාළ පිරිවැයක් වෙනවා. උදාහරණ, කිසියම් ඇණුමක් බාර ගැනීම නිසා අමතර වැඩ පරීක්ෂකවරයෙකු බඳවා ගැනීමට සිදුවන නිසා ඔහුට වැටුප් ගෙවීමට සිදුවීමෙන් ස්ථාවර පිරිවැය වැඩිවීමක් සිදුවේ. හරි. ඊළඟට බලන්න තව මේ කෙටි කාල තීරණ ගැනීම වලදී අපි සලකා බැලිය යුතු පිරිවැය සංකල්ප කිහිපයක් තියෙනවා. එකක් තමයි වළක්වාගත හැකි පිරිවැය. බලන්න. කිසියම් ක්‍රියාකාරකමකට විශේෂිත පිරිවැය වන අතර අදාළ ක්‍රියාකාරකම නොමැතිනම් මෙම පිරිවැය ඇති නොවේ. කිසියම් ක්‍රියාකාරකමකට විශේෂිත පිරිවැය වන අතර අදාළ ක්‍රියාකාරකම නොමැතිනම් මෙම පිරිවැය ඇති නොවේ. උදාහරණ, කිසියම් භාණ්ඩයක් නිෂ්පාදනය නතර කළහොත් එම භාණ්ඩය සඳහා දරන විචල්්‍ය පිරිවැය සහ ස්ථාවර පිරිවැය යම් ප්‍රමාණයකින් වළක්වා ගත හැකි වනු ඇත. භාණ්ඩය නිෂ්පාදනය කළත් නැතත් වෙන්න ඕන ළමයි. කළත් නැතත් වෙන්න ඕනේ. කළත් නැතත් දැරීමට සිදුවන පිරිවැය වළක්වා ගත නොහැකි පිරිවැය වෙනවා. ඊළඟට වෙනස් වෙන පිරිවැය හෙවත් වර්ධක පිරිවැය. විකල්ප ක්‍රියාමාර්ගයන් දෙකක අදාළ මුළු පිරිවැය අතර වෙනසයි. උදාහරණ, A ව්‍යාපෘතිය සඳහා අදාළ පිරිවැය 1000යි, B ව්‍යාපෘතිය සඳහා අදාළ පිරිවැය 1500යි. A ව්‍යාපෘතිය වෙනුවට B ව්‍යාපෘතිය තෝරගත්තොත් අන්න වර්ධක පිරිවැය වෙනස් වෙන පිරිවැය රුපියල් 500ක් වෙනවා. ඊළඟට ආවස්තික පිරිවැය. දැන් ආවස්තික පිරිවැය කියන පිරිවැය සංකල්පේ නා ඔගොල්ලෝ ගොඩාක් වාර සංඛ්‍යාවක් ඉගෙනගෙන තියෙන සංකල්පයක් වෙනවා. කිසියම් සීමිත සම්පතක් කිසියම් කාර්යයකට යොදවා ගැනීම නිසා ඒ වෙනත් කාර්යයන් සඳහා යොදවා ගැනීමෙන් ප්‍රතිලාභයක් ලැබීමට ඇති අවස්ථාව අහිමි වේ. එසේ අහිමි විය හැකි උපරිම ප්‍රතිලාභයේ අදාළ සම්පතේ ආවස්තික පිරිවැය නම් වේ. ඔයගොල්ලෝ දන්නවා කිසියම් සම්පතක් අපිට යොදවන්න පුළුවන් විකල්ප ක්‍රියාමාර්ග ගොඩක් තියෙනකොට අපි හොඳම විකල්ප ක්‍රියාමාර්ගයට ඒ සම්පත යොදවනවා. එතකොට වෙන්නේ මොකද්ද? අනිකුත් විකල්ප අවස්ථා අපිට අහිමි වෙනවා. ඒ අහිමි වන විකල්ප අවස්ථා වලින් හොඳම විකල්ප අවස්ථාවේ ආර්ථිකමය වටිනාකම තමයි ආවස්තික පිරිවැය කියලා කියන්නේ. උදාහරණ තියෙනවා. ඉඩම් කැබැල්ලක් පහත සඳහන් විකල්ප කාර්යයන් අතුරින් එකක් සඳහා භාවිතා කළ හැකි වේ. ඉඩම් කැලක් මෙන්න මේ කියන විකල්ප කාර්යයන් සඳහා යොදවන්න පුළුවන්. නිවසක් ඉදිකර වික්කොත් අපිට ලක්ෂයක ප්‍රතිලාභයක් ගන්න පුළුවන්. දෙමහල් නිවසක් ඉදිකර වික්කොත් 1,50,000ක ප්‍රතිලාභයක් ගන්න පුළුවන්. සාප්පුවක් ඉදිකර වික්කොත් ලක්ෂ 2ක ප්‍රතිලාභයක් ගන්න පුළුවන්. දැන් හොඳම විකල්ප අවස්ථාව මොකද? සාප්පුවක් ඉදිකර විකිණීම වෙනවා. එහෙම වුණොත් අපිට දෙමහල් නිවසක් විකිණීම ඉදිකර විකිණීමත්
නිවසක් ඉදිකර විකිණීමත් කියන විකල්ප අවස්ථා අපිට කැප කරන්න වෙනවා. ඒවා අහිමි වෙනවා. ඒ අහිමි වන විකල්ප අවස්ථා වලින් හොඳම විකල්ප අවස්ථාව වෙන්නේ මොකද්ද? දෙමහල් නිවසක් ඉදිකර විකිණීම. එතකොට අපිට ඒ අහිමි වන වටිනාකම තමයි ආවස්තික පිරිවැය කියලා කියන්නේ. බලන්න මේ අනුව වැඩිම ලාභයක් ලබා දෙන සාප්පුවක් ඉදිකිර විකිණීම සඳහා ඉඩම භාවිතා කළහොත් එහි ආවස්තික පිරිවැය රුපියල් 1,50,000යි. එනම් අහිමි වන උපරිම ප්‍රතිලාභය වෙනවා. ආවස්තික පිරිවැයක් ඇතිවීමට නම් කිසියම් සම්පතක් සීමිත වෙන්න ඕනේ. ඒකම ඒ සම්පතට අනිවාර්යයෙන්ම විකල්ප ප්‍රයෝජන තියෙන්න ඕනේ. හරි. හරි ළමයි ඊළඟට ළමයි පහළ උදාහරණ තියෙනවා දීලා අපි උදාහරණ වලින් අපි මේක සාකච්ඡා කරලා අපි කෙටි කාලන තීරණ ගැනීම වලදී අදාළ පිරිවැය කියලා ගන්නෙ මොනවද? අදාළ ආදායම කියලා ගන්නෙ මොනවද? ඒ අනුව අපි මේ තීරණය ගන්නවද නැද්ද කියන නිගමනයට එළඹෙන්නේ කොහොමද කියලා අපි සාකච්ඡා කරමු. ඉස්සල්ලාම ළමයි උදාහරණ වලදී මම මුලින්ම ගන්නේ මේ අදාළ පිරිවැය කොහොමද ගණනය කරන්න කියන එක. පස්සේ අපි ආදායමත් එක්ක සංසන්දනය කරලා තීරණය ගැනීම කරමු. හරි. බලන්න උදාහරණ අංක 1. උදාහරණ 1. එක් සමාගමට ලැබී ඇති ඇනවුමක් සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය කිහිපයක් පිළිබඳ විස්තර පහත දැක්වේ. එතකොට එක් සමාගමට ඇනවුමක් ලැබිලා තියෙනවා. අලුත් ඇනවුමක්. ඒ ඇනවුම හදන්න අපිට අමුද්‍රව්‍ය වර්ග 4ක් ඕනේ. පහලින් දීලා තියෙනවා අමුද්‍රව්‍ය වර්ග 4ක් ඕනේ. මොනවද? A, B, C, D. එතකොට අවශ්‍ය කරන ඒකක සංඛ්‍යාව දීලා තියෙනවා. දැනටමත් ගබඩාවේ ඇති ඒකක සංඛ්‍යාව දීලා තියෙනවා. දැනට ඇති ඒකකයක් ගත් මිල දීලා තියෙනවා. දැන් ගබඩාවේ තියෙනවා නම් ඒවා කීයටද අරගෙන තියෙන්නේ? ඒකකයක සුද්ධ උපලබ්ධයගේ දීලා තියෙනවා. ඊළඟට ඒකකයක ප්‍රතිසම්පාදන පිරිවැය. දැන් ප්‍රතිසම්පාදන පිරිවැය කියන්නේ මොකද්ද? අපි දැන් ගබඩාවේ නැත්තම් අපි අලුතෙන් ගන්න ඕනේ. ඒව නැත්නම් ගබඩාවේ තියෙන ස්ටොක් එක ඉවර වුණාම අලුතෙන් අපි ගන්න ඕනේ. ඒතර පිටින් ගන්නකොට මිල කීයක් වෙනවද කියන එක. ඊපස්සේ අපිට තව තොරතුරු කිහිපයක් දෙනවා. B අමුද්‍රව්‍ය ආයතනය තුල නිරන්තරයෙන් භාවිතා වන අතර අවශ්‍ය වූ විට පිටතින් මිලදී ගනු ලැබේ. අමුද්‍රව්‍ය C හා D කලින් අවස්ථාවලදී වැඩිපුර මිලදී ගැනීම නිසා තුගේ ඉතිරිව ඇති අතර අමුද්‍රව්‍ය C සඳහා වෙනත් විකල්ප ප්‍රයෝජනයක් නොමැත. අමුද්‍රව්‍ය D වෙනත් කාර්යයක් සඳහා යොදා ගන්නා අමුද්‍රව්‍ය E ඒකක 300ක් සඳහා ආදේශකයක් ලෙස භාවිතා කළ හැකිය. අමුද්‍රව්‍ය E දැනට තොගේ නොමැති අතර පිටතින් මිලදී ගනු ලබන්නේ නම් ඒකකයක් රුපියල් 5 බැගින් ගෙවිය යුතුය වේ. ඇනවුම සඳහා යොදා ගන්නා එක් අමුද්‍රව්‍ය වල අදාළ පිරිවැය ගණනය කරන්න. ඇනවුම අපි හදනකොට අපි භාවිතා කරන ඒ අමුද්‍රව්‍ය සඳහා අදාළ පිරිවැය කීයද කියලා අපෙන් අහනවා. හරි. අපි යන් උත්තරේ හදන්න. අපි උත්තරේ මෙහෙම ගන්න ඕන ළමයා. එක්සෑම් එකේදී බලාපොරොත්තු වන විදියට උත්තරේ ගොඩන ගන්න ඕනේ. මෙහෙම ලියමු. පිරිවැය අයිතමය ඊළඟට සටහන අදාළ පිරිවැය. පිරිවැය අයිතමය සටහන අදාළ පිරිවැය. හරි බලන්න. පළවෙනි පිරිවැය අයිතමේ තමයි අමුද්‍රව්‍ය A. අමුද්‍රව්‍ය A. හරිද? දැන් මේක ඇත්තටම පැහැදිලි අපිට වෙනම සැරින් සැරේ ලියා ගන්න ඕනෙත් නෑ.
හරිද? අපිට පුළුවන් කෙලින්ම මේ ටික ලියා ගන්න. ඒතර පිරිවැයිත විදිහට අමුද්‍රව්‍ය A, අමුද්‍රව්‍ය B, අමුද්‍රව්‍ය C, අමුද්‍රව්‍ය D. ඒතර අමුද්‍රව්‍ය A වල අදාළ පිරිවැය ගණනය කිරීම සටහනකින් පෙන්වන්න ඕනේ. අමුද්‍රව්‍ය B වල අදාළ පිරිවැය ගණනය කිරීම සටහන දෙකෙන්, C වල සටහන 3ෙන්, D වල සටහන 4ෙන්. තර මේ විදිහට ගත්තාම මේ එන අදාළ පිරිවැය වල එකතුව තමයි මේ ඇනෝම සඳහා මුළු අදාළ පිරිවැය වෙන්නේ. හරි. එහෙනම් දැන් අපි මෙතන මේ ටික ගන්න ඉඩ තියලා පහලින් ලියනවා. මෙතන පහලින් ලියනවා සටහන 1. පේනව නේද? සටහන 1. සටහන 1 යටතේදී අපි කතා කරන්නේ අමුද්‍රව්‍ය A ගැන. හරි. අමුද්‍රව්‍ය A. දැන් ඔයාලා උදාහරණය බලන්න නැවත. නැවත උදාහරණය බලන්න. බලන්න මේ ඇනෝම සඳහා අමුද්‍රව්‍ය A කොච්චරක් ඕනේද? අමුද්‍රව්‍ය A කොච්චරක් ඕනේද? 1000ක් ඕනේ. දැනට ගබඩාවේ එකක්වත් නැහැ. දැනට ගබඩාවේ එකක්වත් නැහැ. ඉන් අදහස් කරන්නේ ගබඩාවේ අමුද්‍රව්‍ය ඒ කිසිවක් නැතිනම් අපි මේ ඇනෝම කරනවා නම්, අපි මේ ඇනෝම බාර ගන්නවා නම්, අපි මේ ඇනෝම හදනවා නම් අවශ්‍ය වන අමුද්‍රව්‍ය ඒ ඔක්කොම පිටින් ගන්න වෙනවා. එහෙනම් මේ ඇනෝම දඹන කිසියම් තීරණයක් ගැනීමේ ඍජු ප්‍රතිඵලයක් ලෙස අනාගතයේදී මුදල් ගෙවීමක් සිදු වෙනවා නම් ඒක තමයි අදාළ පිරිවැය. එහෙනම් අපේ මොකද්ද තීරණය? මේ ඇනෝම බාර ගන්නවා. මේ ඇනෝම බාර ගන්නවා කියලා හිතන්නකෝ. එහෙම හිතාගෙන හදන්න. ඇනෝම බාර ගන්නවා. එතකොට මේ ඇනෝම බාර ගන්නවා කියලා හිතුවොත් එහෙනම් මේ ඇනෝම හදන්න අවශ්‍ය වෙන අමුද්‍රව්‍ය A ඔක්කොම ප්‍රමාණය පිටින් ගන්න වෙනවා. එහෙනම් ඒ පිටින් ගන්න ඔයාට එකක් සඳහා රුපියල් 6 බැගින් ගෙවන්න වෙනවා. පැහැදිලිද? ඒ නිසා එහෙනම් මේ මිලදී ගැනීම සඳහා ඔයාට ගෙවන්න සිදුවන පිරිවැය තමයි අදාළ පිරිවැය වෙන්නේ. එහෙනම් සටහන 1 යටතේ ලියන්න. සටහන 1 යටතේ ලියන්න. අවශ්‍ය අමුද්‍රව්‍ය A. අවශ්‍ය අමුද්‍රව්‍ය A පිටතින් මිලදී ගැනීමට සිදුවන නිසා අවශ්‍ය අමුද්‍රව්‍ය A පිටතින් මිලදී ගැනීමට සිදුවන නිසා ඒ සඳහා ගෙවීමට සිදුවන පිරිවැය, ඒ සඳහා ගෙවීමට සිදුවන පිරිවැය අදාළ පිරිවැයකි. අදාළ පිරිවැයකි. හරි. එහෙම ලියලා ඊට පස්සේ පහලින් මෙන්න අදාළ පිරිවැය සමානයි, අදාළ පිරිවැය සමානයි. දැන් අර ටික ලියලා ඉන්න ඕනේ. මම අර කිව්ව ටික ලියලා අදාළ පිරිවැය සමානයි. එකක් ගන්න වෙන්නේ 6 ගානේ. ඒකක 1000ක් ඕනේ. එහෙනම් අමුද්‍රව්‍ය A ලබා ගැනීම සඳහා රුපියල් 6000ක පිරිවැයක් අපිට යනවා. රුපියල් 6000ක පිරිවැයක් යනවා. එහෙනම් ලියන්න අදාළ පිරිවැය 6000යි. අදාළ පිරිවැය 6000යි. අපි යන් සටහන 2ට. යටින් ලියන්න සටහන 2. සටහන 2. හරි. සටහන 2 යටතේ අපි කතා කරන අමුද්‍රව්‍ය B ගැන. B බලන්න. අවශ්‍ය අමුද්‍රව්‍ය B ප්‍රමාණය. අවශ්‍ය අමුද්‍රව්‍ය B ප්‍රමාණය ඒකක 10යි. දැන්ටමත් ගබඩාවේ 600ක් තියෙනවා. අපිට මේ ඇනෝම හදන්න ඕනේ අමුද්‍රව්‍ය B වලින් 1000යි. නමුත් දැන්ටමත් ගබඩාවේ 600ක් තියෙනවා.
දැනට අරන් තියෙන දැනට තියෙන 600 දැනට ඇති ඒකකයක ගත් මිල 2යි. ඒකකයක සුද්ධ උපලබ්ධියකේ 2.50යි. අපි පිටින් ගන්නවා නම් ඒකකයක ප්‍රතිසම්පාදන පිරිවැය රුපියල් 5යි. දැන් අමුද්‍රව්‍ය B ගැන යටින් තව කතාවක් කියනවා. මොකද්ද කියන්නේ? B අමුද්‍රව්‍ය ආයතනයේ තුල නිරන්තරයෙන්ම භාවිතා වන අතර අවශ්‍ය වූ විට පිටතින් මිලදී ගනු ලැබේ. B අමුද්‍රව්‍ය කියන්නේ ආයතනයේ තුල නිරන්තරවම භාවිතා වන අමුද්‍රව්‍යයක්. හරි. එන හැම ඕඩර් එකකටම හැම ඇනෝමකටම පාවිච්චි වන ද්‍රව්‍යයක් තමයි අමුද්‍රව්‍ය B කියන්නේ. ඒතර අමුද්‍රව්‍ය B නිරන්තරයෙන්ම භාවිතා වන හින්දා අපිට අවශ්‍යතාවයක් ආවොත් දැන් මේ වගේ අවස්ථාවක් අවශ්‍යතාවයක් ආවොත් ඒ අවශ්‍ය ප්‍රමාණය පිටින් මිලදී ගන්න එක තමයි කරන්නේ. එහෙනම් මේ උදාහරණයේ කියන විදියට අපිට එක්සෑම් එකේ ගානක කිව්වොත් ඉතින් අදහස් කරන්නේ අර ගබඩාවේ දැන්ටමත් තියෙන ඒකක 600 පාවිච්චි කරන්න බෑ මේ ඇනවුමට. ඇයි ඒ? දැනට තියෙන ඒවා නිරන්තරයෙන්ම අපේ ආයතනයේ වැඩ කටයුතු වලට භාවිතා වන ඒවා. අපිට අවශ්‍යතාවයක් ආවොත් ඒවා අපි අනිවාර්යෙන් පිටින් ගන්න ඕනේ. එහෙනම් මේ හදිසි ඇනවුම සඳහා අපිට මේ ආපු ඇනවුම සඳහා විශේෂ ඇනවුම සඳහා අවශ්‍ය වන අමුද්‍රව්‍ය B අනිවාර්යයෙන්ම පිටින් ගන්න වෙනවා. එහෙනම් ගබඩාවේ තියෙන ඒකක එකක්වත් පාවිච්චි කරන්න බෑ. එහෙනම් අදාළ පිරිවැය වෙන්නේ මොකද්ද? අර අවශ්‍ය අමුද්‍රව්‍ය ප්‍රමාණය පිටින් ගන්න වෙනවා. ඒ සඳහා ගෙවීමට සිදුවන පිරිවැය. ලියන්න සටහන 2 යටතේ. ලියන්න සටහන 2 යටතේ ලියන්න. අමුද්‍රව්‍ය B ආයතනයේ තුල අමුද්‍රව්‍ය B ආයතනයේ තුල නිරන්තරයෙන් භාවිතා වන බැවින් අමුද්‍රව්‍ය B ආයතනයේ තුල නිරන්තරයෙන් භාවිතා වන බැවින් ඇනවුම සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය B ප්‍රමාණය ඇනවුම සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය B ප්‍රමාණය පිටතින් මිලදී ගැනීමට සිදුවේ. ඒ සඳහා ගෙවීමට සිදුවන පිරිවැය අදාළ පිරිවැයකි. ඒ සඳහා ගෙවීමට සිදුවන පිරිවැය අදාළ පිරිවැයකි. ඒ සඳහා ගෙවීමට සිදුවන පිරිවැය අදාළ පිරිවැයකි. හරි. එහෙමනම් ලියලා අපි යටින් ගණනය කරමු. අදාළ පිරිවැය සමානයි බලන්න අපිට අමුද්‍රව්‍ය B එකක් පිටින් ගන්න වෙන්නේ කී ගානේද? 5 ගානේ. ඒකකයක ප්‍රතිසම්පාදන පිරිවැය 5යි. එකක් 5 ගානේ ගන්න වෙන්නේ ඒකක 10ක්. අවශ්‍ය ප්‍රමාණය 1000යි. එහෙනම් අදාළ පිරිවැය රුපියල් 5000ක් වෙනවා. එහෙනම් ලියන්න අදාළ පිරිවැය 5000යි. හරි. දැන් බලන්න ඊළඟ එක සටහන 3. සටහන 3 යටතේ අපි ගන්න අමුද්‍රව්‍ය C. ආයි බලන්න. අවශ්‍ය ඒකක ප්‍රමාණය 1000යි.
දැනට ගබඩාවේ තියෙනවා 700ක්. දැන් අපිට පුළුවන් ගබඩාවේ තියෙන 700 පාවිච්චි කරලා ඉතුරු ප්‍රමාණය ඕනනම් ගන්න. නැත්නම් අවශ්‍ය මුළු ප්‍රමාණයෙන් පිටින් ගන්න පුළුවන්. එතන මෙතනදී Taman තීරුම් ගන්න ඕනේ දැන් අපි යනකොට අපි මේ ඇනෝම සඳහා සුදුසු පිරිවැය තෝරනකොට අපිට වඩාත් වාසිදායක පිරිවැය ඕනේ තෝරන්න. දැන් පිරිවැයක් වාසිදායක වෙනවා කියන අඩුම පිරිවැය. මේ ඇනෝම සඳහා පිරිවැය අඩුවෙන් දැරීමට සිදුවන අවස්ථාව ඕනේ තෝරගන්න. සමහර වෙලාවට ගබඩාවේ තියෙන ප්‍රමාණය පාවිච්චි කරලා ඉතුරු ප්‍රමාණය පිටින් ගත්තොත් අපිට අවාසිදායක වෙන්න පුළුවන්. ඊට වඩා වාසිදායක වෙන්න පුළුවන් මුළු ප්‍රමාණයම පිටින් ගන්න එක. එතකොට අපි බලන්න ඕනේ වඩාත් වාසිදායක අවස්ථාව විකල්පය මොකක්ද කියන එක. හරි. දැන් අපි මෙහෙම ගන්නවා. අපිට 1000ක් ඕනේ. ගබඩාවේ 700ක් තියෙනවා. එතකොට අපි තීරණය කරනවා අපිට ඕනේ නම් පුළුවන් තියෙන 700 පාවිච්චි කරලා ඉතුරු ප්‍රමාණය පිටින් ගන්න. එහෙම නැත්නම් මුළු ප්‍රමාණයම පිටින් ගන්න. අමුද්‍රව්‍ය C ගැන මොකද්ද යටින් කියන්නේ? අමුද්‍රව්‍ය C හා D කලින් අවස්ථාවලදී වැඩිපුර මිලදී ගැනීම නිසා තොගේ ඉතිරිව ඇති අතර අමුද්‍රව්‍ය C සඳහා වෙනත් විකල්ප ප්‍රයෝජන නැත. අන්න. දැන් මෙතන කියන්නේ අමුද්‍රව්‍ය C නිරන්තරයෙන්ම භාවිතා වෙනවා. එහෙම මුකුත් කියන්නේ නැහැ. හරිද? අපිට කියන්නේ අමුද්‍රව්‍ය C සඳහා වෙනත් විකල්ප ප්‍රයෝජනයක් නැහැ. එහෙනම් අපිට පුළුවන් අමුද්‍රව්‍ය C ගබඩාවේ තියෙන ප්‍රමාණය අරගෙන ඉතුරු ප්‍රමාණය පිටින් ගන්න. එහෙම නැත්නම් අපිට අවශ්‍ය අමුද්‍රව්‍ය C සම්පූර්ණයෙන් පිටින් ගන්නත් පුළුවන්. හරි. අපි බලමු මොකද්ද හොඳ කියලා. හරි. එතකොට අපිට අවස්ථා දෙකක් තියෙනවා. එකක් තමයි ගබඩාවේ තියෙන ස්ටොක් එක පාවිච්චි කරලා ඉතුරු ටික පිටින් ගන්න එක. දෙවෙනි අවස්ථාව තමයි මුළු අවශ්‍ය ප්‍රමාණයම පිටින් ගන්න එක. ඉතින් වඩාත් වාසිදායක විකල්පය ඕනේ අපි තෝර ගැනීම කරන්න. එහෙනම් ළමයි මෙතනදී අපිට අර අවස්ථා දෙකම විග්‍රහ කරන්න වෙනවා. අවස්ථා දෙකම විග්‍රහ කළා වඩා හොඳ අවස්ථාව තෝරගන්න වෙනවා. එහෙනම් මෙන්න මම යනවා මෙහෙම. මුලින්ම මම ගන්නවා ගබඩාවේ තොගේ භාවිතා කරලා ඉතිරිය පිටින් ගැනීම. ඔන්න මෙහෙම දාගන්න පුළුවන්. ගබඩා තොගය භාවිතා කර ඉතිරිය පිටින් ගැනීම. ඉතිරිය පිටින් ගැනීම. ඔන්න එක අවස්ථාවක් අපි විග්‍රහ කරලා බලනවා මේ මෙහෙම කළොත් අපිට අදාළ පිරිවැය කොච්චරද කියලා. මේ ඇනෝමට අදාළ පිරිවැය කොච්චරද කියලා. ගබඩා තොගේ භාවිතා කර ඉතිරිය පිටින් ගැනීම. දැන් මෙතන පැහැදිලිවම කියලා තියෙනවා අපි මොකද්ද කරන්න යන වැඩේ කියලා. දැන් එහෙනම් පහලින් අපි ගණනය කරන්න ඕනේ මේ කරන වැඩේට අදාළ පිරිවැය. මේ ඇනෝම සම්බන්ධ මෙහෙම කළොත් පිරිවැය කොච්චරද? හරි මම ගන්න ඉස්සලාම මුලින්ම ගබඩා තොගය භාවිතා කිරීම. ගබඩා තොගේ භාවිතා කිරීම. දැන් ගබඩාවේ තියෙන තොගයට විකල්ප අවස්ථා මොකුත් නැහැ කිව්වනේ. දැන් ගබඩාවේ තියෙනවා ඒකක 700ක්. එකක් අරන් තියෙන 3 ගානේ. අපි දන්නවා දැන් ඒක මිලදී ගන්න දැන්ටම සල්ලි ගෙවල ඉවරයි 3 ගානේ. ඒතර අපි ඉගෙන ගත්තා ගිලුණු පිරිවැය. ගිලුණු පිරිවැය අදාළ පිරිවැයක් නෙමෙයි. ඒතර මේ අමුද්‍රව්‍ය ගබඩාවේ තියෙන 700 සඳහා ගෙවලා තියෙන මිල දැන්ටමත් ගෙවල ඉවරයි. ඒක ගිලුණු පිරිවැයක් අදාළ පිරිවැයක් නෙමෙයි. එතකොට හැබැයි මෙතන ළමයි මේ අමුද්‍රව්‍ය C ගබඩාවේ තියෙන 700 සඳහා අපිට තව අවස්ථාවක් තියෙනවා. මොකද්ද? ඒකකයක් සඳහා සුද්ධ උපලබ්ධයක් දීලා තියෙනවා. සුද්ධ උපලබ්ධකය කියලා කියන්නේ ගබඩාවේ තියෙන තොගය විකුණලා අපිට ගන්න පුළුවන් සුද්ධාගය. සුද්ධාගය. සුද්ධ උපලබ්ධකය කීයද? රුපියල් 2.50යි. අපිට පුළුවන් ගබඩාවේ තියෙන තොගය 2.50 ගානේ ඕනනම් විකුණන්න. විකුණලා සල්ලි ගන්න පුළුවන්. දැන් එතකොට දැන් වෙනත් විකල්ප අවස්ථා නැහැ කියලා ගාන කිව්වට මෙතන තියෙනවනේ. මොකද්ද? ගබඩාවේ තියෙන තොගය 2.50 ගානේ විකුණලා මුදල් කරගන්න පුළුවන්. මුදල් කරගන්න පුළුවන්.
එතකොට ගබඩාවේ තොගය මේ ඇනවුම සඳහා භාවිතා කළොත් මොකද වෙන්නේ? ගබඩාවේ තියෙන තොගය මේ ඇනවුම සඳහා භාවිතා කළොත් අර ඒක විකුණලා දැන් වෙන විකල්ප අවස්ථා නැහැනේ. මේ ඇනවුම නාවනම් අපි මොකද කරන්නේ? ඇනවුම නාවනම් අපි කරන්නේ ගබඩාවේ තියෙන තොගය 2.50 ගානේ විකුණනවා. ඇයි? වෙන විකල්පත් නැහැ. මේ ඇනවුම ආවෙත් නැත්තම් මොකද කරන්නේ? 2.50 ගානේ විකුණනවා. එතකොට මේ ඇනවුමට පාවිච්චි කළොත් වෙන්නේ මොකද්ද? අර 2.50 ගානේ විකුණලා ලැබෙන්න තියෙන මුදල අපට අහිමි වෙනවා. අන්න කිසියම් තීරණයක් ගැනීමේ ඍජු ප්‍රතිඵලයක් ලෙස අනාගතයේ ලැබෙන්න තියෙන මුදලක් අහිමි වෙනවා නම් මොකක්ද ඒක? අදාළ පිරිවැයක් වෙනවා. එහෙනම් මෙතන ගබඩා තොගේ භාවිතා කිරීමේ අදාළ පිරිවැය කියලා අපි ගන්නෙ ඒ ගබඩාවේ තොගේ විකුණලා ලැබෙන්න තියෙන මුදල අහිමි වීම. එතකොට අපිට මේක විකුණන්න තිබුණා එකක් 2.50 ගානේ මේ ඒකක 700. මේ 700 2.50 ගානේ විකුණලා ගන්න තියෙන මුදල අහිමි වෙනවා. ඒ අහිමි වීම තමයි අදාළ පිරිවැය වෙන්නේ. ඒතර බලන්න කීයද කියලා? 2.50 ගානේ 700ක්. ඒතර එනවා 1750. එහෙනම් ගබඩා තොගේ භාවිතා කිරීම සඳහා අදාළ පිරිවැය වෙන්නේ කීයද? 1750. 1750. හරි. දැන් එතකොට ගබඩා තොගේ භාවිතා කර ඉතිරිය පිටින් ගැනීම. අන්න. ඉතිරිය පිටින් ගැනීම. ඉතිරිය පිටින් ගැනීම. ඉතිරිය. එතකොට අපිට ඕනේ කීයද? 1000ක් ඕනේ. එහෙනම් පිටින් ගන්න ඕනේ තව 300ක්. පිටින් ගන්නවා නම් එකක් කීයද? රුපියල් 4ක් වෙනවා. රුපියල් 4ක් වෙනවා. 4 වැඩි කිරීම 300. කීයද? 1200යි. now කොහොම කීයද? 2950යි. දැන් මේ තමයි ගබඩා තොගේ භාවිතා කරලා ඉතිරිය පිටින් ගත්තොත් අදාළ පිරිවැය. ගබඩා තොගේ භාවිතා කරලා ඉතිරිය පිටින් ගත්තොත් අදාළ පිරිවැය. අපි යනවා දෙවෙනි අවස්ථාව. අපිට පුළුවන් ඕනනම් ගබඩාවේ තියෙන ස්ටොක් එක විකුණන්න තියලා අවශ්‍ය මුළු තොගේම පිටින් ගන්න. එහෙනම් අපි පිටින් ගත්තොත් සම්පූර්ණ තොගය පිටින් මිලදී ගැනීමේ සම්පූර්ණ තොගය පිටින් මිලදී ගැනීමේ අදාළ පිරිවැය. සම්පූර්ණ තොගය පිටින් මිලදී ගැනීමේ අදාළ පිරිවැය. පිටින් ගන්නවා නම් එකක් රුපියල් 4යි. ඒතර පිටින් ගන්නවා ඔක්කොම ප්‍රමාණය ඒකක 1000ම. එතකොට අදාළ පිරිවැය 4000ක් වෙනවා. දැන් බලන්න. ගබඩාවේ තොගේ භාවිතා කළ ඉතිරිය පිටින් ගත්තොත් අදාළ පිරිවැය වෙන්නේ 2950යි. සම්පූර්ණ තොගයෙන් පිටින් ගන්න ගියොත් අදාළ පිරිවැය වෙන්නේ කීයද? 4000යි. අපි බලන්න ඕනේ අපිට වාසිදායක පිරිවැයක් නැත්නම් අඩු අදාළ පිරිවැයක් තියෙන්නේ මොන අවස්ථාවද? අඩු අදාළ පිරිවැයක් තියෙන්නේ මේ අවස්ථාව. එහෙනම් අපි මේ ඇනවුම සඳහා අමුද්‍රව්‍ය C අවශ්‍ය ප්‍රමාණය ගන්නකොට මේ විකල්පය තමයි පාවිච්චි කරන්න ඕනේ. මොකද අපි බලාපොරොත්තු වෙන්නේ ඕනෑම වෙලාවක කොස්ටිං වලදී අඩු පිරිවැයකින් ඒ අදාළ කාර්යය කරන්න. පිරිවැය අවම කරගන්න. දැන් පිරිවැය අවම කිරීම සඳහා යනවා නම් අපි අඩු අදාළ පිරිවැයක් තියෙන විකල්පයට තමයි යන්න ඕනේ. එහෙනම් අපි තෝරගන්න ඕනේ මේක. පැහැදිලිද? එහෙනම් යටින් මෙහෙම ලියන්න. යටින් තරුවක් දාලා ලියන්න. අඩු අදාළ පිරිවැයක් ඇති ගබඩා තොගේ භාවිතා කර
ඉතිරිය පිටතින් මිලදී ගැනීම තෝරා ගත යුතු වේ. අඩු අදාළ පිරිවැයක් ඇති ගබඩා තොගේ භාවිතා කර ඉතිරිය පිටතින් මිලදී ගැනීම තෝරා ගත යුතු වේ. හරි එහෙනම් අදාළ පිරිවැය කියලා අපි ගන්න ඕනේ 2950. එන්න. 2950යි. දෙදාස් 950යි. හරි. අපි යන් අවසාන අමුද්‍රව්‍ය වර්ගයට අමුද්‍රව්‍ය D සටහන 4. ලියන්න සටහන 4. බලන්න අමුද්‍රව්‍ය D ගැන. අමුද්‍රව්‍ය D අවශ්‍ය ඒකක සංඛ්‍යාව 200යි. දැනටමත් ගබඩාවේ ඒකක 200ක් තියෙනවා. අන්න. දැන් මේකත් අර වගේ අපිට ඕන නම් පුළුවන් ගබඩාවේ තියෙන 200ව පාවිච්චි කරන්න. හරිද? අත් නිරන්තරයෙන්ම භාවිතා වෙනවා කිව්වොත් නම් බෑ. මොකද නිරන්තරයෙන්ම භාවිතා වෙනවා කිව්වොත් ඒතර ඒ කියන්නේ ඒ සාමාන්‍ය කටයුතු වලට මේ අමුද්‍රව්‍ය D භාවිතා වෙන්න ඕනේ. ඒකට තමයි මේ අරගෙන තියෙන්නේ. නම් මේ ස්ටොක් එක මේ විශේෂ ඇණවුමට පාවිච්චි කරන්න බෑ. එහෙමනම් අවශ්‍ය ප්‍රමාණය පිටින් ගන්න ඕනේ. හැබැයි එහෙම කතාවක් කියලා තිබුණ නැත්නම් ඒතර මේ ගබඩාවේ තියෙන 200ම අපිට ඕන නම් විශේෂ ඇණවුම සඳහා පාවිච්චි කරන්න පුළුවන්. එහෙම නැත්නම් මේ අමුද්‍රව්‍ය D ටික ගබඩාවේ එහෙම තියෙන්න ඇරලා විශේෂ ඇණවුම සඳහා අවශ්‍ය මුළු තොගයම පිටින් ගන්න පුළුවන්. බලමු කියවලා. D ගැන මොනවද කියන්නේ? අමුද්‍රව්‍ය C හා D කලින් අවස්ථාවලදී වැඩිපුර මිලදී ගැනීම නිසා තොගේ ඉතිරිව ඇති අතර C සඳහා වෙනත් විකල්ප ප්‍රයෝජන නැහැ. අමුද්‍රව්‍ය D වෙනත් කාර්යයක් සඳහා යොදා ගන්නා අමුද්‍රව්‍ය E ඒකක 300ක් සඳහා ආදේශකයක් ලෙස භාවිතා කළ හැක. අමුද්‍රව්‍ය E දැනට තොගේ නොමැති අතර පිටතින් මිලදී ගනු ලබන්නේ නම් එකක් 5 බැගින් ගෙවිය යුතු වේ. එකකට 5 බැගින් ගෙවිය යුතු වේ. දැන් බලන්න. දැන් අමුද්‍රව්‍ය D නිරන්තරයෙන්ම භාවිතා වෙනවා කියලා නෑනේ. ඒ කියන්නේ ගබඩාවේ තියෙන අමුද්‍රව්‍ය D ටික මේ ඇණවුමට පාවිච්චි කරන්න පුළුවන්. කිසි ගැටලුවක් නැහැ. හැබැයි අමුද්‍රව්‍ය D වලට මේ විශේෂ ඇණවුමට පාවිච්චි කිරීම හැර වෙනත් අවස්ථා තියෙනවා. එකක් තමයි ගබඩාවේ තියෙන අමුද්‍රව්‍ය D ටික අමුද්‍රව්‍ය E වල ආදේශකයක් වශයෙන් පාවිච්චි කරන්න පුළුවන්. ඊට අමතරව අර වගුවේ තියෙනවා අමුද්‍රව්‍ය D සඳහා සුද්ධෝපලබ්ධයක් තියෙනවා. රුපියල් 6ක. ඒ කියන්නේ අමුද්‍රව්‍ය D ටික විකුණන්නත් පුළුවන්. ඒතර ගබඩාවේ තියෙන අමුද්‍රව්‍ය D ටික විකුණන්නත් පුළුවන්. E වල ආදේශකයක් වශයෙන් පාවිච්චි කරන්නත් පුළුවන්. ඔය අවස්ථා දෙකම තියෙනවා. ඒතර එහෙනම් විකල්ප අවස්ථා දෙකක් තියෙද්දි තමයි අපි මේ ඇණවුමට පාවිච්චි කරනවද කියන එක තීරණය කරන්නේ. එතකොට දැන් අපිට ඔන්න තියෙනවා එකක් තමයි ගබඩාවේ තොගය අපිට පාවිච්චි කරන්න පුළුවන් මේ විශේෂ ඇණවුමට. නැත්තම් අවශ්‍ය මුළු තොගයෙන් පිටින් ගන්නත් පුළුවන්. දැන් ගබඩාවේ තොගය මේ ඇණවුමට පාවිච්චි කරනවා නම් අපිට සැලකිලිමත් වෙන්න තියෙන අවස්ථා දෙකක්. එකක් තමයි මේ ගබඩා තොගය පිට මේ විකුණන්න පුළුවන්. ඒතර විකුණා ගන්න තියෙන මුදල් අහිමි වෙනවා. අපිට ගබඩාවේ තියෙන තොගය E වල ආදේශකයක් වශයෙන් පාවිච්චි කරන්න පුළුවන්. ඒ ආදේශකයේ වටිනාකම අපිට අහිමි වෙනවා. ඔයාලා දන්නවා දැන් ඉස්සලා අර ආවස්තික පිරිව අපි කතා කරද්දී ඉඩම නිවසක් ඉදි කරලා විකුණන්න පුළුවන්. දෙමහල් නිවසක් ඉදි කරලා විකුණන්න පුළුවන්. සාප්පුවක් ඉදි කරලා විකුණන්න පුළුවන්. සාප්පුවක් ඉදි කර වික්කහම විකිණීම කියන එක අපි තෝරගත්තොත් අනිත් අවස්ථා දෙකම කැප වෙන්නේ නැහැනේ. කැප වෙන්නේ මේ දෙකෙන් හොඳම එක. අන්න ඒ වගේ. හරි. අපි යම් උත්තරේ ගණනය කරන්න. අපි යම් පළවෙනි අවස්ථාවට මම මෙහෙම ලියනවා. අපිට තියෙන පළවෙනි අවස්ථාව තමයි ගබඩා තොගය භාවිතා කිරීම. මම මෙහෙම දාන්නම් ගබඩා තොගය. හරි.
පළවෙනි එක ගබඩා තොගේ භාවිතා කිරීම. දැන් ගබඩා දැන් අමුද්‍රව්‍ය C ගත්තොත් ගබඩා තොගේ භාවිතා කරද්දී අපිට C වල නැති උනේ ඒක විකිණීමෙන් ගන්න තියෙන මුදල විතරයි. දැන් මෙතන අමුද්‍රව්‍ය D වලට වෙනත් විකල්ප අවස්ථා දෙකක් තියෙනවා. ඒතර අපි බලන්න ඕනේ කැප වෙන්නේ. මොකද කැප වෙන්නේ? දැන් අපි අමුද්‍රව්‍ය ගබඩාවේ තියෙන ප්‍රමාණය D ප්‍රමාණය මේ ඇනෝමට ගත්තොත් ඒතර අපිට කැප වෙන්නේ හොඳ මේක. ඒ හොඳ මේක තමයි මේ ඇනෝමට අදාළ පිරිවැය කියලා ගන්න ඕනේ. හරි. එතකොට ගබඩා තොගය අපි මේ ඇනෝමට භාවිතා කරොත් අපිට කැප වෙනවා විකල්ප අවස්ථා දෙකක්. එකක් තමයි උපලබ්ධි කිරීම. අමුද්‍රව්‍ය D තොගය උපලබ්ධි කරන්න පුළුවන්. එකක් කීය ගානේ විකුණන්න පුළුවන්ද? ඔය තියෙන සුද්ධ උපලබ්ධිය රුපියල් 6යි. එකක් 6 ගානේ උපලබ්ධි කරන්න පුළුවන්. 6 වැඩි කිරීම 200. 1200යි. හරි. දෙවෙනි විකල්පය තමයි ඊවල ආදේශනය. ඊවල ආදේශනය කිරීම. ගබඩාවේ තියෙන D තොගය ඊවල ආදේශනයක් වශයෙන් පාවිච්චි කරන්න පුළුවන්. දැන් අපිට D තියෙන්නේ 200යි. හැබැයි මේ D 200 පාවිච්චි කරන්න පුළුවන් E 300ක් වෙනුවෙන්. E 300ක් වෙනුවෙන්. E 300ක් වෙනුවෙන්. E එකක් කීයක් වෙනවද? E එකක් බලන්න. E එකක් රුපියල් 5ක් වෙනවා. ඒ කියන්නේ අපිට D ආදේශ කරන්න පුළුවන් E සඳහා රුපියල් කීයක වටින E වෙනුවෙන්ද? රුපියල් 5ක් වන E ඒකක 300ක් සඳහා ආදේශ කරන්න පුළුවන්. එකක් 5ක් වන E ඒකක 300ක් සඳහා ආදේශ කරන්න පුළුවන්. එහෙනම් අපිට ආදේශ කරන්න පුළුවන් රුපියල් 1500ක E වෙනුවෙන්. දැන් අපි බලන්න ඕනේ ගබඩාවේ තොගය මේ විශේෂ ඇනෝමට භාවිතා කළොත් අපිට අහිමි වෙන්නේ මේකද කියලා. මොකද අහිමි වෙන්නේ? අහිමි වෙන්නේ හොඳම අවස්ථාව. දැන් හිතන්න දැන් මේ විශේෂ ඇනෝම නාවා කියලා. මේ විශේෂ ඇනෝම ආවේ නැහැ. විශේෂ ඇනෝම ආවේ නැත්තම් ආයතනය ගබඩාවේ තියෙන තොගය පාවිච්චි කරන්නේ උපලබ්ධි කරන්නද නැත්නම් ඊවල ආදේශනයේද? ඊවල ආදේශනයේද? මොකද හොඳම අවස්ථාවටයි පාවිච්චි කරන්නේ. එතකොට දැන් මේ ඇනෝම නාමන ගබඩාවේ තොගයේ පාවිච්චි වෙන්නේ ඊවල ආදේශනයේට. දැන් විශේෂ ඇනෝමට මේ තොගයේ පාවිච්චි කළාම මොකද වෙන්නේ? ඊවල ආදේශනය කිරීම අහිමි වෙනවා. එහෙනම් ඒකේ වටිනාකම තමයි මේ අපිට ඇනෝමට අදාළව අහිමි වන ප්‍රමාණය වෙන්නේ. එහෙනම් ඒක තමයි අදාළ පිරිවැය වෙන්නේ. යටින් ලියන්න. දැන් එතකොට ගබඩා තොගේ භාවිතා කිරීමට අදාළව අගයන් දෙකක් තියෙනවනේ. මේ දෙකෙන් මොකද්ද අදාළ පිරිවැය වෙන්නේ කියලා ලියන්න ඕන. ලියන්න. යටින් ලියන්න. ගබඩා තොගය ඇනවුමට භාවිතා කළහොත් ඊවල ආදේශනය කිරීමේ අවස්ථාව අහිමි වී යයි. ඊවල ආදේශනය කිරීමේ අවස්ථාව අහිමි වී යයි. හොඳම අවස්ථාවනේ අහිමි වෙන්නේ. ඊවල ආදේශනය කිරීමේ අවස්ථාව අහිමි වී යයි. එම නිසා ගබඩා තොගේ භාවිතා කිරීමේ අදාළ පිරිවැය රුපියල් 1500කි.
ගබඩා තොගේ භාවිතා කිරීමේ අදාළ පිරිවැය 1500කි. හරි. ඒ තමයි ගබඩා තොගේ භාවිතා කිරීම. ඊළඟ අවස්ථාව තමයි සම්පූර්ණ තොගේ පිටතින් ගැනීම. සම්පූර්ණ තොගය පිටතින් මිලදී ගැනීමේ අදාළ පිරිවැය. සම්පූර්ණ තොගය පිටතින් මිලදී ගැනීමේ අදාළ පිරිවැය. සම්පූර්ණ තොගය පිටතින් මිලදී ගැනීමේ අදාළ පිරිවැය. අමුද්‍රව්‍ය D පිටින් ගන්නවා නම් හොඳින් බලන්න. උදාහරණයක් බලන්න. පිටින් ගන්නවා නම් රුපියල් 9ක් වෙනවා. එහෙනම් 9 වැඩි කිරීම 200යි. පිටින් ගන්නවා නම් 1800යි. දැන් බලන්න. ගබඩා තොගේ භාවිතා කළොත් අදාළ පිරිවැය 1500යි. පිටින් ගත්තොත් අදාළ පිරිවැය 1800යි. එතන මොකද අපි තෝරගන්න ඕනේ? මෙතනදී අපි දැන් තෝරගන්න ඕනේ අඩු අදාළ පිරිවැයක් තියෙන අවස්ථාව. අඩු අදාළ පිරිවැයක් තියෙන්නේ මොකද්ද? ගබඩා තොගේ භාවිතා කිරීමට. එහෙනම් මේක තමයි ඇනවුමට අදාළ පිරිවැය වෙන්නේ. එහෙනම් යටින් තරුවක් දාලා ලියන්න. යටින් තරුවක් දාලා ලියන්න. අඩු අදාළ පිරිවැයක් ඇති අඩු අදාළ පිරිවැයක් ඇති ගබඩා තොගය අඩු අදාළ පිරිවැයක් ඇති ගබඩාවේ තොගය විශේෂ ඇනවුම සඳහා භාවිතා කළ යුතු වේ. අඩු අදාළ පිරිවැයක් ඇති ගබඩාවේ තොගය ඇනවුම සඳහා භාවිතා කළ යුතු වේ. හරි. එතන මෙතන ලියන්න. 1500යි. දැන් එකතු ගන්න. $15450. මේ තමයි අදාළ පිරිවැය. දැකද උත්තරේ? හරි. ඒ අපි කතා කළේ අමුද්‍රව්‍ය වල අදාළ පිරිවැය ගණනය කරන විදිය ගැන. හරි. ඊට පස්සේ අපි ශ්‍රමයේ සම්බන්ධව අදාළ පිරිවැය කොහොමද ගණනය කරන්න කියලා සාකච්ඡා කරා. ශ්‍රමයේ සම්බන්ධව. බලන්න ශ්‍රමයේ අදාළ පිරිවැය ගණනය කිරීම උදාහරණාංක 2. එල් සමාගමට නව ඇනවුමක් ලැබී ඇති අතර ඒ සඳහා ශ්‍රමපැය 15ක් ගතවනු ඇත. එල් සමාගමට අලුත් ඇනවුමක් ලැබිලා තියෙනවා. ඒ ඇනවුම හදන්න ශ්‍රමපැය 15ක් යනවා. එල් සමාගම දැනට නිපදවන ඒ භාණ්ඩයේ ඒකකයක විචල්්‍ය පිරිවැය පහත දැක්වේ. දැන් එල් සමාගම දැනට ඒ කියලා භාණ්ඩයක් හදනවා. අන්නේ දැනට හදන ඒ කියන භාණ්ඩයේ විචල්්‍ය පිරිවැය තොරතුරු.
ඍජු ද්‍රව්‍ය පිරිවැය කිලෝග්‍රෑම් 10යි කිලෝග්‍රෑම් එකක් රුපියල් 2 ගානේ රුපියල් 20යි ඍජු ශ්‍රමය පැය 5යි පැයක් රුපියල් 6 ගානේ රුපියල් 30යි එකතුව 50යි. ඒතර ඒ කියන භාණ්ඩයේ විකුණන්නේ රුපියල් 72කට. ඒතර එහෙම වුණොත් ඒ කියන භාණ්ඩයෙන් ලැබෙන සහභාගීත්වය රුපියල් 22ක් වෙනවා. එල් සමාගමට ලැබී ඇති ඇනවුමේ අදාළ ශ්‍රම පිරිවැය පහත අවස්ථා යටතේ ගණනය කරන්න. එල් සමාගමට ලැබිලා තියෙන ඇනවුමේ ශ්‍රම පිරිවැය හොයන්න පහත එකිනෙක අවස්ථා යටතේ. බලන්න පළවෙනි එක A. අවශ්‍ය ශ්‍රමය පිටතින් ලබාගත යුතු නම් ශ්‍රමයේ අදාළ පිරිවැය කොපමණද? අවශ්‍ය ශ්‍රමය පිටින් ගන්න. කියන්නේ ඉන්න අදහස් කරන්නේ ශ්‍රමය ආයතනය ඇතුලෙන් ගන්න බෑ. අවශ්‍ය මුළු ශ්‍රමයම පිටින් ගන්න ඕනේ. එහෙමනම් අදාළ පිරිවැය කොච්චරද? එහෙනම් අදාළ පිරිවැය කියන්නේ පිටතින් මිලදී ගැනීම සඳහා යන පිරිවැය. එහෙනම් පැහැදිලිනේ. ප්‍රශ්නෙම කියලා තියෙනවා අවශ්‍ය ශ්‍රමය පිටින් ගන්න. ඉතින් අපිට තීරණය කරන්න දෙයක් නැහැ. කෙලින්ම එහෙනම් අදාළ පිරිවැය ගන්නයි තියෙන්නේ. වෙන A අදාළ පිරිවැය කෙලින්ම අපිට ගන්නයි තියෙන්නේ. අදාළ පිරිවැය. ඒතර අපිට මේ ඇනවුම සඳහා පැය 15ක් ඕනේ. දැන් පැය 15ක් පිටින් ගන්නවා. ඒ සඳහා යන පිරිවැය තමයි අදාළ පිරිවැය කියන්නේ. ඒතර පැයකට කීයක් ගෙවනවද? ඒ ගානේ පිටව කොහෙවත් පැයකට කීයක් ගෙවනවද කියලා තොරතුරු නැහැ. පැයකට කීයක් ගෙවනවද කියන තොරතුරු අපිට ගන්න පුළුවන් වෙන්නේ ඒ භාණ්ඩේ විචල්්‍ය පිරිවැය තොරතුරු දීලා තියෙන තැන. ඒ භාණ්ඩේ විචල්්‍ය පිරිවැය තොරතුරු දීලා තියෙනවා. එතනින් තමයි අපිට ගන්න වෙන්නේ ශ්‍රම පැයකට කීයක් ගෙවනවද කියන එක. බලන්න. ඒ භාණ්ඩේ හදන්න ශ්‍රම පැය 15ක් යනවා. පැයකට කීයක් ගෙවනවද? 6ක් ගෙවනවා. අන්න. ඒතර එහෙනම් පැයකට ගෙවන ගාන ගන්න වෙන්නේ එතනින්. පැයකට 6යි. පැයකට 6යි. එතකොට මේ ඇනවුම සඳහා ශ්‍රම පැය 15ක් ඕනේ. එහෙනම් පිරිවැය කීයද? අදාළ පිරිවැය රුපියල් 90ක් වෙනවා. අදාළ පිරිවැය 90ක් වෙනවා. යම් B අවස්ථාවට එල් සමාගමට අතිරික්ත ශ්‍රම පැය 5ක් ඉතිරි වෙත්නම් ශ්‍රමයේ අදාළ පිරිවැය කොපමණද? දැන් මේ ඇනෝමට අවශ්‍ය මුළු පැය ගාන 15යි. සමාගමට වැඩිපුර පැය 5ක් ඉතිරි වෙලා තියෙනවා. අතිරික්ත පැය 5ක් තියෙනවා. දැන් සමාගමට මේ වෙලාවේ අතිරික්ත පැය 5ක් තියෙනවා නම් මේ ඇනෝමට ඕනේ පැය 15යි නම් අපිට පුළුවන් අර අතිරික්ත පැය 5 මේ වැඩේට අරගෙන ඉතුරු අමතර පැය 10 අවශ්‍ය වන ඉතුරු පැය 10 විතරක් පිටින් ගන්න. වරහන් ඇතුලේ කියනවා සමාගමේ සේවකයන් ස්ථීර සේවකයන් යයි උපකල්පනය කරන්න. ස්ථීර සේවකයන්. ස්ථීර සේවකයන් කිව්වහම අපිට මේ කෙටි කාල තීරණ ගැනීම උදාහරණවලදී කිව්වොත් ගානකදී සේවකයන් ස්ථීර සේවකයන්. ස්ථීර සේවකයන් කියලා කියන්නේ ඔවුන් වැඩ කළා හෝ නැතා ඒ මාසේ වැටුප ලබන සේවකයන්. ස්ථීර සේවකයන්. එතකොට ස්ථීර සේවකයන් කියලා කිව්වොත් ඒ කියන්නේ වැඩ කළත් නැතත් මාසේ වැටුප ලැබෙනවා. එතකොට අන්නේ වැඩ කළත් නැතත් මාසේ වැටුප් ලැබෙන සේවකයන්ගෙන් තමයි පැය 5ක් ඉතුරු වෙලා තියෙන්නේ. ඒ පැය 5 මේ ඇනෝම හදන්න පාවිච්චි කළා කියලා අමතර ගෙවීමක් වෙන්නේ නැහැ. ඇයි මොකද මේ ඇනෝම ආව හෝ නාවා ඒ පැය 5ට ආයතනයේ අනිවාර්යයෙන්ම ගෙවිය යුතු වෙනවා. ඒ නිසා මේ අපි ආයතනයේ ඇතුලෙන් ගන්න පැය 5 සඳහා මේ ඇනෝම නිසා විශේෂ ගෙවීමක් වෙන්නේ නැහැ. ඒ නිසා ආයතනයේ අතිරික්ත පැය 5 මේ වැඩේට ගත්තාම මේ ඇනෝමට අදාළ පිරිවැයක් වෙන්නේ නැහැ. ඒතර අර පැය 10ක් මදිනේ. ඒ පැය 10 තමයි අපිට සල්ලි ගෙවලා ගන්න වෙන්නේ. පැහැදිලිද? එහෙනම් ලියන්න. මෙහෙම ලියන්න B
B ලියන්නේ යටතේ සමාගමේ සේවකයන් ස්ථීර සේවකයන් බැවින් සභාගමේ සේවකයන් ස්ථීර සේවකයන් බැවින් සමාගමේ සේවකයන් ස්ථීර සේවකයන් බැවින් සමාගම තුලින් ලබාගත හැකි සමාගම තුලින් ලබාගත හැකි අතිරික්ත ශ්‍රමපැය පහ සඳහා අතිරික්ත ශ්‍රමපැය පහ සඳහා අතිරික්ත ශ්‍රමපැය පහ සඳහා අමතර ගෙවීමක් සිදු නොවන බැවින් අමතර ගෙවීමක් සිදු නොවන බැවින් එම පැය පහ සඳහා අදාළ පිරිවැයක් නොමැත. එම පැය පහ සඳහා අදාළ පිරිවැයක් නොමැත. එම පැය පහ සඳහා අදාළ පිරිවැයක් නොමැත. අලුත් රුවලකින් ලියන්න. ඉතිරි පැය 10 පිටතින් මිලදී ගත යුතු බැවින් ඉතිරි පැය 10 පිටතින් මිලදී ගත යුතු බැවින් ඒ සඳහා දැරීමට සිදුවන පිරිවැය ඇනවුමට අදාළ පිරිවැයකි. ඇනවුමට අදාළ පිරිවැයකි. එහෙනම් මෙන්න B අවස්ථාවට අදාළව අපි අදාළ පිරිවැය ගන්නවා. අදාළ පිරිවැය. පැය 10යි අපිට පිටින් ගන්න වෙන්නේ. ඒතර පැයකට ගෙවීම 6යි. පැය 10යි. එතකොට කීයක්ද ගෙවන්න වෙන්නේ? 60ක්. ඒක තමයි අදාළ පිරිවැය වෙන්නේ. හරි. ඊළඟට C අවස්ථාව සමාගමට ශ්‍රමය පිටතින් ලබාගත නොහැකි නම් ශ්‍රමයේ අදාළ පිරිවැය කොපමණද? සමාගමට ශ්‍රමය පිටතින් ලබා ගන්න බැරි නම් ශ්‍රමයේ අදාළ පිරිවැය කොපමණද? එතන වරහන් ඇතුලේ ලියන්න. සමාගමී සේවකීන් తాවකාලික ශ්‍රමිකීන් යයි උපකල්පනය කරන්න. తాවකාලික ශ්‍රමිකීන් යයි උපකල්පනය කරන්න. తాවකාලික ශ්‍රමිකීන් යයි උපකල්පනය කරන්න. හරි. දැන් එතන කියන්නේ සමාගමට ශ්‍රමය පිටින් ගන්න බෑ.
දැන් මේ අවස්ථා දෙකේදීම දැන් පළවෙනි අවස්ථාවේ ශ්‍රමය පිටින් ගත්තා. දෙවෙනි අවස්ථාවේ අතිරික්ත පැය පහ හැර ඉතුරු ටික පිටින් ගත්තා. තුන්වෙනි අවස්ථාවේ අතිරික්ත පැය තියෙනවා කියන්නේ නැහැ. බලන්න තුන්වෙනි අවස්ථාවේ අතිරික්ත පැය තියෙනවා කියලා කියන්නේ නැහැ. ඒ කියන්නේ අතිරික්ත පැය නැහැ. අවශ්‍ය පැය ප්‍රමාණය තමයි ආයතනය තුල තියෙන්නේ. අවශ්‍ය පැය ප්‍රමාණය. ඊළඟ තමයි පිටින් ගන්නත් බෑ. පිටත් නෑ කොහෙවත් ගන්න. එහෙනම් මේ ඇනෝමට අවශ්‍ය පැය 15 ගන්නවා නම් ආයතනයේ ඇතුලෙන් ගන්න ඕනේ. ඒකම ආයතනයේ ඇතුලෙන් ගන්න වෙන්නේ ඒ සේවකයන් දැනට හදමින් ඉන්න ඒ භාණ්ඩ වලින් යම් ප්‍රමාණයක් කැප කරලා. පැහැදිලිද? අතිරික්ත ශ්‍රමයේ නැහැ. ඒ කියන්නේ අවශ්‍ය ප්‍රමාණය අතිරික්ත ශ්‍රමයක් තියනවා කියලා කියන්නේ නැහැනේ ගානේ. අතිරික්ත ශ්‍රමයේ තියනවා කියලා කිව්වොත් තමයි තියෙන්නේ. එහෙම කියන්නේ නැත්නම් අතිරික්ත ශ්‍රමයක් නැහැ. එහෙනම් අවශ්‍ය පැය ගාන තමයි ආයතනයේට තියෙන්නේ. දැනට ඒ කියන භාණ්ඩය හදාගෙන යනවා. ඒකට අවශ්‍ය ශ්‍රම පැය ගාන තමයි ආයතනයේ තුල තියෙන්නේ. එතකොට අතිරික්ත ශ්‍රමය නැති නිසා මේ ඇනෝම අපි කරනවා නම් අවශ්‍ය වන පැය 15ම ගන්න වෙන්නේ ඒ භාණ්ඩ වලින් යම් කැපකිරීමක් කරලා. ඒ කියන්නේ ඒ වලින් යම් ප්‍රමාණයක් නතර කළා තමයි පැය 15 මේ ඇනෝමට ගන්න වෙන්නේ. ඒකම සමාගමේ සේවකයන් తాවකාලික සේවකයන්. తాවකාලික සේවකයන් කිව්වහම ඔවුන්ට වැටුප් ගෙවන්නේ වැඩ කළාම. ස්ථීර සේවකයන් කිව්වොත් තමයි වැඩ කළත් නැතත් ඔවුන්ට අපි පඩි ගෙවන්නේ. දැන් తాවකාලික අය කිව්වහම ඔවුන්ට අපි ගෙවන්නේ වැඩ කළාම. එතකොට ආයතනයේ වැඩ කරන සියලු අය తాවකාලික අය. ඒතර වැඩ කරන විදියට අපි ගෙවන්නේ. එතකොට ආයතනයේ ඇතුලෙන් ගත්තත් එයාලට පඩි ගෙවන්නේ වැටුප් ගෙවන්නේ වැඩ කරන ප්‍රමාණය අනුව නිසා ඒ පැය 15 මේ ඇනෝමට ගත්තාම මේ ඇනෝමට වැඩ කිරීම වෙනුවෙන් තමයි ගෙවන්නේ. එහෙනම් ඒ පැය 15ට කරන ගෙවීම එක පැත්තකින් අදාළ පිරිවැය. අනිත් පැත්තෙන් ඒ පැය 15 අපි ආයතනය තුලින් ගත්ත නිසා මොකද වෙන්නේ? ඒ භාණ්ඩ යම් ප්‍රමාණයක් නිපදවීම කැප වෙනවා. ඒ හරහා අපිට ඒ භාණ්ඩයෙන් ලැබෙන්න තියෙන දායකයක් අහිමි වෙලා යනවා. අන්නේ අහිමි වන දායකයාත් මේ ඇනෝමට අදාළ පිරිවැය කියලා ගන්න වෙනවා. වෙන C අවස්ථාව. C අවස්ථාව. සේවකයන් తాවකාලික සේවකයන් නිසා අපිට ශ්‍රමය සඳහා ගෙවන්න වෙනවා. ශ්‍රමය සඳහා ගෙවීම. ශ්‍රමය සඳහා ගෙවීම. පැයකට 6 ගානේ පැය 15කට 90ක් ගෙවන්න ඕනේ. ඒ නිසා ඒ ගෙවන 90 මේ ඇනෝමට අදාළ පිරිවැයක් වෙනවා. ඒකම මේ පැය 15 ගත්තාම මේ පැය 15 භාවිතා කරලා නිෂ්පාදනය කරන්න පුළුවන් ඒ භාණ්ඩ වලින් යම් ප්‍රමාණයක් අඩු වෙනවා. ඉතින් අදහස් කරන්නේ මේ පැය 15 පාවිච්චි කරලා ඒ භාණ්ඩ නිපදවලා ලබන්න තිබුණු දායකයක් අහිමි වෙනවා. ඒ අහිමි වන දායකය ඇති වෙන්නේ අහිමි වීම ඇති වෙන්නේ ඒ භාණ්ඩ නිපදවලා අපිට දායකයක් ලබන්න තිබුණා. ලැබෙන්න තියෙන එකක් අහිමි වෙනවා නම් ඒකත් අදාළ පිරිවැයක්. එහෙනම් අහිමි වන දායකය අහිමි වන දායකය අහිමි වන දායකය බලන්න ඒ භාණ්ඩ එකකින් සහභාගය කීයද? ඒ භාණ්ඩ එකකින් සහභාගී රුපියල් 22යි. ඒ භාණ්ඩ එකක් හදන්න පැය 5ක් යනවා. ඒ භාණ්ඩ එකක් හදන්න පැය 5ක් යනවා. අපි පැය කීයක්ද ආයතනය තුලින් ගන්න? පැය 15ක් මෙවන්. අපි පැය 15ක් ගන්නවා. පැය 15ක් ගන්නවා. ඒ භාණ්ඩ එකක් හදන්න යන කාලය පැය 5යි. ඒ භාණ්ඩ එකක් හදන්න පැය 5යි. ආයතනය තුලින් පැය 15ක් ගත්තාම වෙන්නේ මොකද්ද?
ඒ භාණ්ඩ තුනක් හදීම අපිට අහිමි වෙනවා. ඒ භාණ්ඩ තුනක් හදන්න වෙන එක අපිට අහිමි වෙනවා. ඒතර ඒ භාණ්ඩ තුනක් අහිමි වෙනවා. ඒතර එක ඒ භාණ්ඩයකින් දායකයේ රුපියල් 22යි. එහෙනම් භාණ්ඩ තුනයි එකකින් දායකයේ 22යි. එහෙනම් අහිමි වන මුළු දායකයේ රුපියල් 66ක් වෙනවා. අහිමි වන මුළු දායකයේ රුපියල් 66ක් වෙනවා. එහෙන් බැලුවාම ආයතනයේ ඇතුලෙන් ශ්‍රමයේ භාවිතා කරලා අපි මේ ඇනෝම හදනවා නම් අදාළ පිරිවැය කීයක් වෙනවද? අදාළ පිරිවැය රුපියල් 156ක් වෙනවා. හරි. එහෙනම් අපි යන්ත්‍රයක් භාවිතා කිරීමේ අදාළ පිරිවැය ගණනය කරා. බලන්න උදාහරණාංක 3. උදාහරණාංක 3. පී සමාගමට නව ගණදොනු කරුවෙක්ගෙන් ඉදිරි වර්ෂයක් පුරා භාණ්ඩ සැපීමට ඇනවුමක් ලැබී ඇත. ඒ සඳහා දැනට සමාගම සතුව ඇති රුපියල් 14000කට මිලදීගත් යන්ත්‍රයක් භාවිතා කළ යුතු වේ. මේ යන්ත්‍රයේ මගින් දැනට රුපියල් 10000ක වාර්ෂික ශුද්ධ ආදායමක් උපයන අතර යන්ත්‍රය වාහම විකිණීමෙන් ලබාගත හැකි මුදල රුපියල් 8000යි. පීට සමාන යන්ත්‍රයක් අලුතෙන් මිලදී ගන්නේ නම් වැයවන මුදල රුපියල් 9000ක් වෙනවා. 1. ඇනෝම සඳහා දැනට ඇති යන්ත්‍රය භාවිතා කිරීමේ අදාළ පිරිවැය කොපමණද? ආයි උදාහරණේ බලන්න. අපෙන් අහන්නේ දැනට ඇති යන්ත්‍රය භාවිතා කිරීමේ අදාළ පිරිවැය. එතකොට අපි ගත්තොත් දැනට මේ යන්ත්‍රය දැනට තියෙන යන්ත්‍රය ව්‍යාපාරයේ සතුව සමාගම සතුව දැනට ඇති යන්ත්‍රය අරගෙන තියෙන රුපියල් 14000කට. යන්ත්‍රය ගන්නකොට අපි 14000ක් ගෙවලා තියෙනවා. ඒක දැන්ටමත් දරලා ඉවරයි. ඒකට මොකද අපි කියන්නේ? ගිලුණු පිරිවැයක් කියලා. එහෙනම් ගිලුණු පිරිවැය අදාළ පිරිවැයක් වෙන්නේ නැහැ. එතකොට දැනට තියෙන යන්ත්‍රය අපේ ඇනෝමට පාවිච්චි කරොත් ඒ යන්ත්‍රය පාවිච්චි කිරීමත් එක්ක යම් දෙයක් අහිමි වෙනවා නම් අන්නේ අහිමි වීම තමයි අපිට අදාළ පිරිවැය කියලා ගන්න වෙන්නේ. දැන් මේ යන්ත්‍රය අපි ගත්තාම දැනට රුපියල් 10000ක ශුද්ධ ආදායමක් අවුරුද්දකට උපයනවා. දැන් මේ ඇනෝම අපිට ලැබෙන්නේ අවුරුද්දකටනේ. අවුරුද්දක් පුරා භාණ්ඩ සපයන්න තමයි මේ ඇනෝම ලැබෙන්නේ. එතකොට මේ යන්ත්‍රය අපි ගන්නවා නම් මේ ඇනෝමට ගන්න අවුරුද්දක කාලයක් වෙනුවෙන්. දැන් මේ යන්ත්‍රය තුලින් අවුරුද්දකට 10000ක ශුද්ධ ආදායමක් දැන්ටමත් හොයනවා. ඒතර මේ යන්ත්‍රය මේ ඇනෝමට ගත්තොත් මොකද වෙන්නේ? අර 10000ක ශුද්ධ ආදායම අපිට අහිමි වෙනවා. ඊළඟට යන්ත්‍රය අපිට මේ මොහොතේ විකුණන්න පුළුවන් රුපියල් 8000කට. එතකොට අපි ඇනෝමට මේ යන්ත්‍රය ගත්තොත් යන්ත්‍රය විකුණලා ගන්න තියෙන 8000 අහිමි වෙනවා. එහෙනම් යන්ත්‍රයට දැන්ටමත් විකල්ප ප්‍රයෝජන දෙකක් තියෙනවා. එකක් තමයි දැනට 10000ක ශුද්ධ ආදායමක් උපයන අවස්ථාවට යෙදවීම. එහෙම නැත්නම් දැන් විකුණලා දාන එක 8000කට. එතකොට මෙහෙම අවස්ථා දෙකක් තියෙද්දි තමයි අපි යන්ත්‍රය මේ ඇනෝමට ගන්න හදන්නේ. ඒතර ගන්නකොට මොකද වෙන්නේ? අර අවස්ථා දෙකෙන් හොඳම එක අපිට අහිමි වෙනවා. දැන් හොඳම එක මොකද්ද? 10000ක ශුද්ධ ආදායමක් හොයන එක. ඒක තමයි අපිට අහිමි වෙන්නේ. අන්නේ අහිමි වන 10000 තමයි යන්ත්‍රය මේ ඇනෝමට භාවිතා කිරීමේ අදාළ පිරිවැය වෙන්නේ. හරි එහෙනම් ලියන්න. පළවෙනි එකට උත්තරේ මෙන්න එකට ලියන්න. යන්ත්‍රය මෙහෙම ලියන්න. දැනට ඇති යන්ත්‍රය
දැනට ඇති යන්ත්‍රය මිලදී ගැනීම සඳහා දැනට ඇති යන්ත්‍රය මිලදී ගැනීම සඳහා දරා ඇති පිරිවැය රුපියල් 14000 ගිලුණු පිරිවැයකි. අලුත්රුලකින් දැනට ඇති යන්ත්‍රය ඇනවුම සඳහා භාවිතා කළහොත් රුපියල් 10000ක සුද්ධාදායමක් ඉපයීම අහිමි වී යයි. එම අහිමි වන රුපියල් 10000 දැනට ඇති යන්ත්‍රයේ භාවිතා කිරීමේ අදාළ පිරිවැය වේ. එම අහිමි වන රුපියල් 10000 දැනට ඇති යන්ත්‍රයේ භාවිතා කිරීමේ අදාළ පිරිවැය වේ. හරි. දෙවෙනි ප්‍රශ්නේ ඒකේ දෙවෙනි කොටස නව යන්ත්‍රයක් මිලදී ගැනීමේ අදාළ පිරිවැය කොපමණද? නව යන්ත්‍රයක් මිලදී ගැනීමේ අදාළ පිරිවැය. පැහැදිලිනේ නව යන්ත්‍රයක් ගන්නවා නම් අදාළ පිරිවැය වෙන්නේ නව යන්ත්‍රය ගන්න යන පිරිවැය. කීයක්ද? අලුතෙන් මිලදී ගන්නවා නම් වැය වෙන මුදල රුපියල් 9000යි. ලියන්න. දෙවෙනි කොටස නව යන්ත්‍රයේ මිලදී ගැනීම සඳහා ගෙවීමට සිදුවන රුපියල් 9000 නව යන්ත්‍රයක් මිලදී ගැනීමේ අදාළ පිරිවැය වේ. නව යන්ත්‍රයක් මිලදී ගැනීමේ අදාළ පිරිවැය වේ. හරි. දැන් ඔන්න දැන්ට තියෙන යන්ත්‍රයේ පාවිච්චි කළොත් අදාළ පිරිවැය 10000යි. අලුත් යන්ත්‍රයක් ගන්නව නම් අදාළ පිරිවැය 9000යි. ඔන්න අපි දැන් අවස්ථා දෙකම අදාළ පිරිවැය කීයද කියලා තීරණය කළා. තුන්වෙනි ප්‍රශ්නේ. ඇනවුම සඳහා දැනට ඇති යන්ත්‍රයේ භාවිතා කළ යුතුද? නව යන්ත්‍රයක් මිලදී ගත යුතුද? ඒ අනුව අදාළ පිරිවැය මොකක්ද? වඩා වාසි දැනට තියෙන යන්ත්‍රයේ භාවිතා කරන එකද? අලුත් යන්ත්‍රයක් මිලදී ගන්න එකද? මොකද වාසි? අඩු අදාළ පිරිවැයක් තියෙන්නේ මොකේද? අඩු අදාළ පිරිවැයක් තියෙන්නේ නව යන්ත්‍රයක් මිලදී ගැනීම නේද? මොකද දැනට තියෙන යන්ත්‍රයේ භාවිතා කළොත් අදාළ පිරිවැය 10000යි. අලුතෙන් මැෂින් එකක් ගන්නවා නම් අදාළ පිරිවැය 9000යි. එහෙනම් අඩු අදාළ පිරිවැයක් තියෙන්නේ නව යන්ත්‍රයක් මිලදී ගැනීම තුල. එහෙනම් ඒක තමයි නව යන්ත්‍රය මේ ඇනවුම සඳහා අපි පාවිච්චි කරන්න ඕනේ සුදුසු තීරණය වෙන්න ඕනේ. මොකද නව යන්ත්‍රයේ මිලදී ගැනීම තමයි අඩු අදාළ පිරිවැයක් තියෙන්නේ. අනේ ලියන්න තුන්වෙනි කොටසට උත්තරේ. තුන්වෙනි කොටසට උත්තරේ ලියන්න.
අඩු අදාළ පිරිවැයක් ඇති අඩු අදාළ පිරිවැයක් ඇති අඩු අදාළ පිරිවැයක් ඇති නව යන්ත්‍රයේ මිලදී ගැනීම සුදුසු වේ. අඩු අදාළ පිරිවැයක් ඇති නව යන්ත්‍රයේ මිලදී ගැනීම සුදුසු වේ. ඒ අනුව අදාළ පිරිවැය රුපියල් 9000කි. අදාළ පිරිවැය රුපියල් 9000කි. හරි. අපි නව යන්ත්‍රයක් භාවිතා කිරීමේ අදාළ පිරිවැයට අදාළව තව උදාහරණයක් දෙන උදාහරණාංක 4 හරි 4 කිව් සමාගමට ලැබී ඇති ඇනවුමක් සඳහා දැනට සමාගම සතුව ඇති රුපියල් 20000කට මිලදීගත් යන්ත්‍රයක් ඉදිරි වර්ෂයේ පුරා භාවිතා කිරීමට සිදුවේ. මේ යන්ත්‍රය දැනට සමාගම විසින් භාවිතා නොකරන අතර පහත දැක්වෙන පරිදි උපලබ්ධි කළ හැකි වේ. දැන් රුපියල් 10000යි වර්ෂයකින් පසුව රුපියල් 4000යි. ඇනවුම සඳහා යන්ත්‍රයේ භාවිතා කිරීමේ අදාළ පිරිවැය ගණනය කරන්න. ඒ උදාහරණය නැවත බලන්න. ඒ උදාහරණය ඉතා පැහැදිලි. අලුත් යන්ත්‍රයක් මිලදී ගැනීම ඒ උදාහරණය තුල නැහැ. ඒතර මෙතන මේ උදාහරණය තුල කතා කරන්නේ දැනට තියෙන යන්ත්‍රයක් මේ ඇනවුමට භාවිතා කිරීම සම්බන්ධව. අලුත් ඇනවුමට දැනට සමාගම සතුව තිබෙන යන්ත්‍රයක් භාවිතා කිරීම සම්බන්ධව. දැනට ඇති යන්ත්‍රය අපි මිලදී ගෙන තියෙන රුපියල් 20000කට. එන ඒ 20000 මොකද්ද? ගිලුණු පිරිවැයක් වෙනවා. ගිලුණු පිරිවැයක් වෙනවා. ඒතර ඒක අදාළ පිරිවැයක් නෙමෙයි. ඒතර දැනට තියෙන යන්ත්‍රය අපි භාවිතා කරනවා නම් අදාළ පිරිවැය වෙන්න ඕනේ ඒ යන්ත්‍රයේ භාවිතා කිරීම නිසා දැනට තියෙන යන්ත්‍රයේ මේ ඇනවුමට යොදා ගැනීම නිසා ඒ යන්ත්‍රය තුල තිබෙන දෙයක් අපිට අහිමි වෙනවා නම් ඒ යන්ත්‍රයේ මගින් අපිට දැනට ලැබෙමින් තිබුණු දෙයක් අහිමි වෙනවා නම් ලැබෙන්න තිබුණු දෙයක් අහිමි වෙනවා නම් ඒ අහිමි වීම තමයි අදාළ පිරිවැයට එන්න ඕනේ. දැනට තියෙන යන්ත්‍රය කිසිම වැඩකට පාවිච්චි කරන්නේ නැහැ. හැබැයි ඒ යන්ත්‍රයට විකුණන්න පුළුවන් අගයක් තියෙනවා. උපලබ්ධ අගයක් තියෙනවා. දැන් රුපියල් 10000යි අවුරුද්දකට පස්සේ 4000යි. එහෙමනම් දැන්ට තියෙන යන්ත්‍රයේ මේ ඇනවුමට පාවිච්චි කළොත් මොකද වෙන්නේ? දැන්ට තියෙන යන්ත්‍රයේ මේ ඇනවුමට පාවිච්චි කළොත් ඒ යන්ත්‍රයේ උපලබ්ධ කිරීමෙන් ලැබෙන්න තියෙන මුදල අහිමි වෙලා යනවා. අන්නේ අහිමි වන උපලබ්ධියගේ තමයි අදාළ පිරිවැය කියලා ගන්න ඕනේ. අපිට මේ ඇනවුම ලැබෙන්නේ කොච්චර කාලයක් පුරා බහඬ සපයන්නද? අවුරුද්දක් පුරා. මෙතන කිව් සමාගම ලැබී ඇති ඇනවුමක් සඳහා දැනට සමාගම සතු ඇති 20000කට මිලදීගත් යන්ත්‍රය ඉදිරි වර්ෂයේ පුරා භාවිතා කිරීමට සිදුවේ. එහෙනම් අලුත් ඇනවුම අපිට ලැබෙන්නේ අවුරුද්දක කාලයක් වෙනුවෙන්. අවුරුද්දක කාලයක් වෙනුවෙන් තමයි අපි මේ මැෂින් එක පාවිච්චි කරන්නේ. එහෙනම් ඒ වසරක කාලයක් තුල මේ මැෂින් එක පාවිච්චි කිරීම නිසා මේ මැෂින් එක විකිණීමෙන් අපිට ගන්න තිබුණු මුදලක් අහිමි වෙනවා නම් අන්න ඒක තමයි අදාළ පිරිවැය වෙන්නේ. හරි. ඉස්සලා මෙහෙම ලියන්න. සමාගම සතු යන්ත්‍රය සමාගම සතු යන්ත්‍රය මිලදී ගැනීම සඳහා ගෙවා ඇති රුපියල් 20000 මිලදී ගැනීම සඳහා ගෙවා ඇති රුපියල් 20000
මිලදී ගැනීම සඳහා ගෙවා ඇති රුපියල් 20000 ගිලුණු පිරිවැයකි. ගිලුණු පිරිවැයකි. හරි. අපි අදාළ පිරිවැය ගණනය කරමු. අපිට අදාළ පිරිවැය වෙන්නේ මේ යන්ත්‍රය විකිණීමෙන් උපලබ්ධ කිරීමෙන් ලැබෙන්න තියෙන මුදල අහිමි වෙනවා. ඒ අහිමි වීම තමයි අපිට අදාළ පිරිවැය කියලා ගන්න වෙන්නේ. අපි මෙහෙමත් ලියලෙමු. මෙහෙම ලියන්න ඉස්සලා. තාරක ලිව්වා ගිලුණු පිරිවැයක් කියන එක ලිව්වා. ඊට පස්සේ යටින් ලියන්න දැනට ඇති යන්ත්‍රය ඇනෝම සඳහා භාවිතා කළහොත් දැනට ඇති යන්ත්‍රය ඇනෝම සඳහා භාවිතා කළහොත් එය උපලබ්ධ කිරීමෙන් ලැබිය හැකි මුදල අහිමි වේ. උපලබ්ධ කිරීමෙන් ලැබිය හැකි මුදල අහිමි වේ. එසේ අහිමි වන උපලබ්ධි අගය අදාළ පිරිවැයකි. එසේ අහිමි වන උපලබ්ධි අගය අදාළ පිරිවැයකි. හරි. මෙන්න උපලබ්ධි අගය දැන් උපලබ්ධි අගය දැන් 10000යි. වර්ෂයකට පසු 4000යි. දැන් මේක 10000කට විකුණන්න පුළුවන්. අපි ඇනෝමට පාවිච්චි කරොත් අපිට ඒ දැන් 10000කට විකුණලා ගන්න තියෙන මුදල අහිමි වෙනවා. හැබැයි අවුල තියෙන්නේ ප්‍රශ්නේ තියෙන්නේ 10000 අදාළ පිරිවැයක් කියලා මුළුමනින්ම ගත්තොත් මෙතනදී වැරදි. මොකද ඒකට හේතුව මේ ඇනෝම වර්ෂයක කාලයක් සඳහා තමයි ලැබෙන්නේ. අපිට යන්ත්‍රය අද විකිණීමෙන් ලබන්න තියෙන 10000 අහිමි වුණාට වර්ෂයකට පස්සේ 4000කට විකුණන්න පුළුවන්. එහෙනම් උපලබ්ධියගෙන් අහිමි වෙන්නේ 10000ම නෙමෙයි. කීයද? 6000යි. එහෙනම් අද 10000කට උපලබ්ධි කරන්න පුළුවන්. ඒක අපිට අහිමි වෙනවා. හැබැයි අවුරුද්දකට පස්සේ 4000කට උපලබ්ධි කරන්න පුළුවන්. එහෙනම් අපිට අහිමි වෙන්නේ කොච්චරද? රුපියල් 6000ක උපලබ්ධි අගයක්. අන්න ඒක තමයි දැනට තියෙන යන්ත්‍රය භාවිතා කිරීමේ අදාළ පිරිවැය වෙන්නේ. ටිකක් කල්පනාවෙන් මේ සංකල්පයත් එක්ක ඒ විදියට අමුතු විදියකට හිතන්න වෙනවා. උදාහරණ කිහිපයක් අභ්‍යාස කිහිපයක් කිරීම තුලින් තමයි මේ අදාළ පිරිවැය කියන එක හොඳින් හඳුනා ගැනීම සඳහා ප්‍රවීණතාවය හැකියාව ලැබෙන්නේ. හරි. එතකොට අපි මේ වීඩියෝ මාලාව තුලින් අපි පුළුවන් තරම් උත්සාහ කරනවා
අපි ෂෙඩියුල් කරලා තිබුණු විදියට නිබන්ධන සියල්ල නිසි ආකාරයට නිසි පිළිවෙලට සාකච්ඡා කරන්න. ගොඩක් සමහර අය මේ දේශන නිබන්ධන සැපීමකින් තොරව හෝ ඉතා කෙටියෙන් අඩබඩ ගාලා ඔයගලන්ට සමහර මේ ඒවා ඉදිරිපත් වෙන්න පුළුවන්. නමුත් අපි වගකීම් යුතු ආයතනයක් විදියට අපේ ආයතනය අපි ඔයගලන්ට දීලා තියෙන නිබන්ධන අනුව ඒ පාඩම් ටික નિયમિત ආකාරයට ප්‍රශ්න පත්‍රات එක්ක හරියාකාරව සාකච්ඡා කරනවා. හරි. අපි එහෙනම් ඊළඟ වීඩියෝ ක්ලිප් එකෙන් හම්බ වෙමු. හොඳයි.